ආයිබෝවන් සුබ දවසක් ආදරණීය දරුවනේ ඉකොනොමික්ස් දීපාල රාජකරුණා කියන මගේ ආර්ථික විද්‍යාව YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම අද දවසේ ඔයාලට ඉදිරිපත් කරන්නේ විවෘත ආර්ථිකයක ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය පිළිබඳව. විවෘත ආර්ථිකයකට අයත් ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය පිළිබඳව තමයි මං අද දවසේ ඔයාලට ඉදිරිපත් කරන්නේ. ආදරණීය දරුවනේ, ඔයාලා මොහොතකට මේ මන් දෙන අවවාද 100ට ගන්න. මම මේ ඉදිරිපත් කරන ප්‍රසන්ටේෂන් එක ඔයාලට රජයේ පාසලකින් එහෙම නැත්නම් ටියුෂන් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ගියොත් ඉතා විශාල කාල පරාසයක් වැය වෙනවා මේක වෙනුවෙන්. මම ඉතාම කෙටියෙන් උපරිම ගුණත්වයෙන් ඔයාලට යමක් දෙන්න උත්සාහ දරනවා. ඒකයි මගේ මේ වෑයම. මගේ යුතුයකම වෙන්නේ ඉතාම සංකීර්ණ විෂය කරුණු ඉතාම සරලව ඔයාලාට විභාගයේදී අංග සම්පූර්ණ ලකුණක් ගන්න පුළුවන් වෙන විදියට, හොඳ මාක්ස් එකකට යන්න පුළුවන් විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයාලට හදලා දෙන්න. එහෙමනම් අපි පාඩමට යමු. මොකද්ද මාතෘකාව? විවෘත ආර්ථිකයක ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය. විවෘත ආර්ථිකයක ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය. තරමක් සංකීර්ණ මාතෘකාවක්, සෑහෙන කාලපරාසයක් යන මාතෘකාවක්. නමුත් මම උත්සාහ කරනවා ඊටාම සරලව, ඊටාම කෙටි කාලයකින් මේක නිමාවට පත් කරන්න. අපි පාඩමට යමු. මුලින්ම විවෘත ආර්ථිකයේ ජාතික ආදායම් චක්‍රීය ප්‍රවාහයේ මෙන්න මේ රූප සටහන ගැන අපි ඉගෙන ගමු. එතකොට මේ පැත්තේ තියෙන මේ ලියන්න ඕන ටික නිකම්ම අපිට පුළුවන්. වැදගත් වෙන්නේ පුතේ මගේ මේ ආර්ථික විද්‍යාවේ වීඩියෝ එකේ ඔයාලා අහන් ඉන්න ටික. S2කින් පේන අහන් ඉන්න ටික. බලමු. මේක පැහැදිලි කරමු. කවුද මේ ඉන්නේ? කුටුම්බාංශය. කවුද මේ? කුටුම්බාංශය. මේ පැත්තේ තියෙනවා ව්‍යාපාරික අංශය. හරිද? මෙතන ඉන්නවා රජය, මෙතන ඉන්නවා විදේශ අංශය. කුටුම්බාංශය, ව්‍යාපාර ආයතන අංශය, රජය, විදේශ අංශය. මේ හතර දෙනා තමයි විවෘත ආර්ථිකයක ප්‍රධාන සාර්වාර්ථික ක්‍රියාකරුවන් හතර දෙනා. ඊළඟට මෙතන තියෙනවා වෙළඳපොළ වර්ග කිහිපයක්. මොනවද? නිෂ්පාදන සම්පත් වෙළඳපොළ, භාණ්ඩ හා සේවා වෙළඳපොළ, මුදල් වෙළඳපොළ. එතකොට විවෘත ආර්ථිකයක ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය තුල කුටුම්බාංශය, ව්‍යාපාරාංශය, රජයේ විදේශාංශය හෙවත් අවශේෂ ලෝකය කියලා ප්‍රධාන සාර්වාර්ථික ක්‍රියාකරුවන් හතර දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ප්‍රධාන වෙළඳපොළ වර්ග තුනක් තියෙනවා. මොනවද? නිෂ්පාදන සම්පත් වෙළඳපොළ, භාණ්ඩ හා සේවා වෙළඳපොළ, මුදල් වෙළඳපොළ. ඊළඟට අපි කුටුම්බාංශයත් ව්‍යාපාරාංශයත් දෙපැත්තෙන් බැලන්ස් කරලා මේ වෘත්තාකාර ප්‍රවාහය ගැන හොඳ අවබෝධයක් ලබා ගමු. රයිට්? එහෙමනම් මේ පාඩමට මේ ඉන්නේ කවුද? දරුවනේ කුටුම්බාංශය. මේගොල්ලෝ කවුද? නිෂ්පාදන සම්පත් හිමිකරුවන්. එතරම් නම් කතා කරමු. කුටුම්බාංශ මම මේ අඩිරුල හරහා රේඛාවන් ගමන් කරන මාර්ගයට ඔබගේ ඇස, මනස, අවබෝධය තියාගන්න. කුටුම්බාංශය නිෂ්පාදන සම්පත් හතර හිමිකරුවන් විදියට තමන් සතු නිෂ්පාදන සම්පත් හතර. මෙන්න මේ රේඛාව හරහා කුටුම්බාංශය තමන්ගේ නිෂ්පාදන සම්පත් හතර, නිෂ්පාදන සම්පත් වෙළඳපොළ හරහා ව්‍යාපාරාංශයට සපයනවා. මෙහෙම. ඒක තමයි නිෂ්පාදන සම්පත් සැපයීම. ඒක මූර්ත ප්‍රවාහයක්. ඒ කියන්නේ ද්‍රව්‍යාත්මක ප්‍රවාහයක්.
ඊට පස්සේ ව්‍යාපාරාංශය මොකද කරන්නේ? කුටුම්බාංශයෙන් ලබා ගන්නපු නිෂ්පාදන සම්පත් වලට නිෂ්පාදන සම්පත් වලින්ද පුරහරහා ගෙවීම් කරනවා. එතකොට මේ රේඛාව මොකද්ද? නිෂ්පාදන සම්පත් සඳහා ගෙවීම. කියන්නේ වැටු බදුකුලි පොලි ලාභ. එතකොට ඒ ප්‍රවාහය මුදල් ප්‍රවාහයක්, මූල්‍ය ප්‍රවාහයක්. අන්න ඒ විදියට කුටුම්බාංශය තමන් සතු නිෂ්පාදන සම්පත් වෙළඳ පොළහරහා ව්‍යාපාරාංශයට සපයලා ඒ මගින් තමන්ට ගෙවීමක් අය කර ගන්නවා. ඒක තමයි කුටුම්බාංශයේ නිෂ්පාදන සම්පත් ආදායම. හරිද? තේරුණාද? ඊළඟට මම යනවා ව්‍යාපාරාංශයට. මේ දෙපැත්ත පොඩි පැහැදිලිවීමක් කරලා තමයි යන්නේ චක්‍රීය ප්‍රවාහයට. ව්‍යාපාරාංශය මොකද කරන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. හරිද? ව්‍යාපාර අංශය තමන් නිපදවපු භාණ්ඩ හා සේවා ප්‍රමාණය. හරිද? මේ තියෙන්නේ ව්‍යාපාරාංශය තමන් නිපදවපු භාණ්ඩ හා සේවා ප්‍රමාණය භාණ්ඩ හා සේවා වෙළඳපොළ හරහා කුටුම්බාංශයට සපයනවා. මේ තියෙන භාණ්ඩ හා සේවා සැපයීම. මේක මූර්ත ප්‍රවාහය. ඊට පස්සේ කුටුම්බාංශයට සිද්ධ වෙනවා මේ රේඛාවේ තියෙන විදිහට ව්‍යාපාරාංශයෙන් ලබාගත්තු භාණ්ඩ හා සේවා සඳහා භාණ්ඩ හා සේවා වෙළඳපොළ හරහා ව්‍යාපාරාංශයට ගෙවීමක් කරන්න. ඒ මගින් ව්‍යාපාරාංශය භාණ්ඩ හා සේවා අලෙවි ආදායමක් උපයා ගන්නවා. රයිට්. එතකොට අපි කුටුම්බයෙන් පැත්තෙන් වෙනම බැලන්ස් කරලා මේ පැත්ත ගන්නවා, ව්‍යාපාර පැත්තෙන් මෙය වෙනම ගන්නවා බැලන්ස් කරලා. මුලින්ම කුටුම්බාංශයෙන් මම කතා කරනවා. එතකොට ඔයාලා දැක්කා කුටුම්බාංශයේ ප්‍රධාන කාර්යය මේ චක්‍රීය ප්‍රවාහය. මොකද්ද? තමන් සතු නිෂ්පාදන සම්පත් වෙළඳපොළ හරහා ව්‍යාපාරාංශයට සපයලා ඒ තුලින් තමන්ට ගෙවීමක් අය කරගන්නවා. ඒක තමයි කුටුම්බාංශයේ මොකද්ද? නිෂ්පාදන සම්පත් ආදායම. ඊට පස්සේ අපි බලමු කුටුම්බාංශය මෙන්න මේ භූමිකාවන් එක්ක කොහොමද තමන්ගේ නිෂ්පාදන සම්පත් ආදායම යොදවන්නේ කියලා. උපයෝජනය කරන හැටි. බලමු. කුටුම්බ අංශය භාණ්ඩ හා සේවා වෙළඳපොළ තුල තමන්ට අවශ්‍ය පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා. ඒ පරිභෝජනය සඳහා කුටුම්බාංශය තම නිෂ්පාදන සම්පත් ආදායමෙන් එක් කොටසක් භාණ්ඩ හා සේවා වෙළඳපොළේදී තමන්ගේ පරිභෝජනයට උවමනා කරන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට යොදවනවා. ඒක පරිභෝජන වියදම. 2. කුටුම්බාංශය තමන්ගේ නිෂ්පාදන සම්පත් ආදායමින් තවත් කොටසක් මුදල් වෙළඳපොළ තුල ඉතිරි කරනවා. සේවිං. ඒක කුටුම්බය තුල. මේ පෙන්වන්නේ ඒක. ඊළඟට රජය මැදිහත් වුණාම මොකද කරන්නේ? කුටුම්බාංශය තමන්ගේ නිෂ්පාදන සම්පත් ආදායමින් තවත් එක් කොටසක් රජයට බදු ගෙවන්න යොදවනවා. ටැක්ස්. ඒකට කියනවා කුටුම්බ බදු. ඒ වගේම කුටුම්බාංශය රජයෙන් රාජ්‍ය සුබ සාධන වියදම් ලබා ගන්නවා. government expenditure capital G. ඊළඟට කුටුම්බාංශය අවසාන වශයෙන් විදේශ අංශය හරහා තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය කරන්න යොදා ගන්නවා තම නිෂ්පාදන සම්පත් ආදායමින් තවත් එක් කොටසක්. දැන් මම මේ කියපු දේවල් පැටලිච්ච අපහැදිලි වෙච්ච ළමයි ඉන්නවා. ඒ අයගේ අධ්‍යයන පහසු වෙනුවෙන් තවත් සරල කරලා මම මේ භූමිකාව ඉදිරිපත් කරනවා. සාමාන්‍ය පුතේ මේවා පැහැදිලි කරන්න ගුරුවරයෙකුට ඉතා විශාල කාල පරාසයක් යනවා. දවස් 2-3ක් යනවා. ඉතින් මම උත්සාහ කරන්නේ විනාඩි කිහිපයකින් සම්පූර්ණ මේ මාතෘකාව
ඔයාලට ග්‍රහණය කරලා දෙන්න කිසිම කටපාඩමක් නොකර ප්‍රැක්ටිකලි හොඳ නොලෙජ් එකක් ඔළුවට ගන්න. කෙලින්ම විභාගයට ගිහිල්ලා ලියන්න පුළුවන්. බලමු. ඔයාලා මගේ මේ YouTube channel එකේ මගේ වීඩියෝ ඔක්කොම share කරන්න, ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. ඉදිරි කාලයේදී තව තවත් බොහොම ගුණාත්මක රසවත් ඔයාලගේ චිත්ත රූප මෙවන විදියට ඔයාලට යමක් දෙන්න මගේ වීඩියෝ channel එකෙන් මම උත්සාහ ගන්නවා. right okay එහෙනම් අපි යමු. දැන් නැවතත් කුටුම්බ අංශයේ භූමිකාව. කුටුම්බ අංශය තමන්ගේ නිෂ්පාදන සම්පත් ආදායමින් එක් කොටසක් භාණ්ඩ හා සේවා වෙළඳපොළේදී පරිභෝජනයට යොදවනවා. consumption capital C. කුටුම්බ අංශය තමන්ගේ නිෂ්පාදන සම්පත් ආදායමින් තවත් කොටසක් මුදල් වෙළඳපොලේ ඉතුරු කරනවා saving S. ඒක කුටුම්බ ඉතුරු. කුටුම්බාංශය තමන්ගේ නිෂ්පාදන සම්පත් ආදායමින් තවත් එක් කොටසක් රජයට බදු ගෙවන්න යොදවනවා. tax කුටුම්බ බදු. ඒ වගේම කුටුම්බාංශය රජයෙන් තමන්ට රාජ්‍ය සුබ සාධන වියදම් ලබා ගන්නවා. G. අවසාන වශයෙන් කුටුම්බාංශය තමන්ගේ නිෂ්පාදන සම්පත් ආදායමින් තවත් කොටසක් විදේශාංශය හරහා තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය කරන්න යොදවනවා. import M. ඒ තමයි දරුවනේ විවෘත ආර්ථිකයට අයත් ජාතික ආදායම් චක්‍රීය ප්‍රවාහය තුල කුටුම්බාංශය තමන්ගේ නිෂ්පාදන සම්පත් ආදායම ආර්ථික භූමිකාව තුල හැසිරෙන ආකාරය. ඊළඟට අපි බලමු විවෘත ආර්ථිකයට අයත් චක්‍රීය ප්‍රවාහය තුල ව්‍යාපාර අංශයේ භූමිකාව. ඔයාලා මට කියන්න ව්‍යාපාර අංශයේ ප්‍රධාන භූමිකාව මොකක්ද? තමන් නිපදවපු භාණ්ඩ හා සේවා ප්‍රමාණය භාණ්ඩ හා සේවා වෙළඳපොළ හරහා කුටුම්බාංශයට විකුණලා ඒ මගින් තමන්ට ගෙවීමක් අය කරගන්නවා. ඒ තුලින් ව්‍යාපාර ආයතන අංශය භාණ්ඩ හා සේවා අලෙවි ආදායමක් උපයනවා. එතකොට ව්‍යාපාර අංශය භාණ්ඩ හා සේවා අලෙවි ආදායම මේ විවිධ අංශ අතර උපයෝජනය යොදවන ආකාරයයි අපි දැන් කතා කරන්න බලමු. 1. ව්‍යාපාර අංශය තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි ආදායමින් එක් කොටසක් කුටුම්බාංශයෙන් ලබාගත්තම නිෂ්පාදන සම්පත් වලට ගෙවීම කරන්න යොදවනවා. 2. කුටුම්බාංශය තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි ආදායමින් තවත් කොටසක් මුදල් වෙළඳපොළ තුල ඉතිරි කරනවා. ඒක ව්‍යාපාර ඉතුරු S. ඒ වගේම ව්‍යාපාරාංශය තමන්ගේ ආයෝජන කටයුතු වලට අවශ්‍ය මුදල් ණය පාසුකම් මූල්‍ය ණය පාසුකම් මුදල් වෙළඳපොළෙන් ලබා ගන්නවා. ඒක ආයෝජන investment capital I. ඊළඟ ව්‍යාපාරාංශය තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි ආදායමින් තවත් එක් කොටසක් මෙන්න මේ විදියට රජයට බදු ගෙවන්න යොදවනවා. ඒක ව්‍යාපාරික බදු tax. ඒ වගේම ව්‍යාපාරික අංශය රාජ්‍ය අංශයෙන් තමන්ට රාජ්‍ය සුබ සාධන වියදම් ලබා ගන්නවා. government expenditure G. ඊළඟට ව්‍යාපාර අංශය තමන්ගේ දේශීය නිෂ්පාදන අතිරික්තය විදේශාංශය හරහා අපනයනය කරනවා. මෙහෙම අපනයනය කරලා අපනයන ආදායමක් දෙන ඉන්න තමයි ඉතාලියේ මේද ගියේ. ඒ වගේම ව්‍යාපාරාංශය තමන්ගේ නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ, ආයෝජන භාණ්ඩ වගේ දේවල් විදේශාංශය හරහා ආනයනය කරනවා තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි ආදායමින් එක් කොටස. එපමණයි. දැන් මේ පැත්ත පැහැදිලි කළා වගේ යම් දරුවෙකුට විවෘත ආර්ථිකයක ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය තුල ව්‍යාපාරික ආයතනාංශයේ භූමිකාව යම් අපැහැදිලිතාවයක් තියෙනවා නම්
ඒ දරුවන් වෙනුවෙන් තවත් සරලව මම මේ පාඩම කියලා දෙනවා. රයිට්? අපි හිතමු. විවෘත ආර්ථිකයක ජාතික ආදායම් චක්‍රීය ප්‍රවාහය තුල ව්‍යාපාරාංශයේ භූමිකාව කෙටියෙන් බලමු. ව්‍යාපාර අංශය තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි ආදායමින් එක් කොටසක් නිෂ්පාදන සම්පත් වෙළඳපොළ හරහා කුටුම්බාංශයෙන් ලබාගත්තපු නිෂ්පාදන සම්පත් වලට ගෙවන්න යොදවනවා. 2. ව්‍යාපාරාංශය තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි ආදායමින් තවත් කොටසක් මුදල් වෙළඳපොළ තුල ඉතිරි කරනවා. ඒක ව්‍යාපාර ඉතුරු. S. ඒ වගේම ව්‍යාපාරිකාංශය මුදල් වෙළඳපොළෙන් තමන්ගේ ආයෝජන කටයුතු වලට අවශ්‍ය ණය ලබා ගන්නවා. ඉන්වෙස්ට්මන්ට් කැපිටල් I. ඊළඟට ව්‍යාපාර අංශය තමන් උපයාගත් භාණ්ඩ හා සේවා අලෙවි ආදායමින් තවත් කොටසක් රජයට බදු ගෙවන්න යොදවනවා. ඒක ව්‍යාපාරික බදු ටැක්ස් T. ඒ වගේම ව්‍යාපාර අංශය රජයෙන් තමන්ට රාජ්‍ය සුබසාධන වියදම් උපයා ගන්නවා. ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් කැපිටල් G. ඊළඟට ව්‍යාපාරික ආයතන අංශය විදේශාංශය හරහා තමන්ගේ දේශීය නිෂ්පාදන අතිරික්තය අපනයනය කරලා ඒ මගින් අපනයන ආදායමක් උපයා ගන්නවා. ඒ වගේම ව්‍යාපාරික ආයතන අංශය තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි ආදායමින් එක් කොටසක් විදේශාංශය හරහා තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය කිරීමට යොදවනවා. ඉම්පෝර්ට් M අකුර. ඒ අනුව මම පැහැදිලි කළා දරුවනේ විවෘත ආර්ථිකයක ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය. විශාල රූප සටහනක් නිර්මාණය කර මේකේ සම්පූර්ණ භූමිකාව දෙපැත්ත බැලන්ස් කරලා කුටුම්බාංශය ව්‍යාපාරාංශය වෙන වෙනම අරගෙන දෙපැත්ත බැලන්ස් කරලා අපි ඉගෙන ගත්තා. රයිට්. ඊළඟට අපි දැන් පේපර් එකෙන් ඇහුවොත් උසස් පෙළ ආණ්ඩුවෙන් දෙන A-level exam පේපර් එකෙන් විවෘත ආර්ථිකයක ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය යෝග්‍ය රූප සටහනක් ඇසුරින් විග්‍රහ කරන්න ගියොත් මේ රූපය ඇඳලා විතරක් හරියන්නේ නැහැ, විග්‍රහයක් වුණා. දැන් විශේෂයෙන් පිරිමි ළමයින්ට සාපේක්ෂව ගෑනු ළමයි අර විභාග ශාලාවේ දෙන පේපර් එකෙන් කොළ 5ක් විතර මේ නෝට් එක ලියනවා. එහෙම වෙලා නැහැ. හොඳට මතක තියාගන්න දරුවනේ විභාග ශාලාවේ ඩෙස් එකයි පෑනයි පොතයි මනසයි අතර හිර වුණාම විභාග ශාලාවේ පැය 3ට අතන පේපර් එකේ එක අණු කොටසකට විනාඩි 7යි උපරිම තියෙන්නේ. ලකුණු 5ක් අංග සම්පූර්ණ ගන්න ඕන. දන්න සියල්ලම කැටි කරලා කාලය කළමනාකරණය කරලා ගුණාත්මක තර්කානුකූල විවේචනාත්මක සියලුම ලකුණු ලබා ගන්න පුළුවන් අංග සම්පූර්ණ පිළිතුරක් අපි ලියන්න ඕන. මේ සියල්ල එකතු කිරීම අමාරු වුණාට අපි උත්සාහ ගත්තොත් දෙයක් හිතුවොත් අපිට බැහැ. ඒකයි මගේ මේ වෑයම. ඔයාලා ශිල්ප උගන්වනවට වඩා කාලය කළමනාකරණය කරලා විභාග ශාලාවේදී ප්‍රශ්න වලට උත්තර ලියන්න අවශ්‍ය මඟ පෙන්වීම තමයි මගේ YouTube channel එකෙන් කරන්නේ. අපි ලියන්න ඕන ටික මෙතන විවෘත ආර්ථිකයක ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය. කුටුම්බ අංශයට අයත් කාර්යයන්. මම මේ කියලා දුන්න ටික මේකේ ලියලා තියෙනවා. ඒ නිසා ළමයෙකුට මේක බලා ගන්නත් පුළුවන්. 1. කුටුම්බ අංශයට කාර්යයන්. 1. මම කියනවා අහගන්න. තම නිෂ්පාදන සම්පත් ව්‍යාපාර අංශයට සපයා නිෂ්පාදන සම්පත් ආදායමක් ඉපයීම. 2. භාණ්ඩ හා සේවා වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. පරිභෝජන consumption capital C. 3. මුදල් වෙළඳපොළ තුල ඉතිරි කිරීම. එක කුටුම්බ ඉතුරුම් saving S. රජයට බදු ගෙවීම. 4. කුටුම්බ බදු tax T. 5. රජයෙන් කුටුම්බ සංක්‍රාම ලබා ගැනීම TR. 6. විදේශ අංශය හරහා භාණ්ඩ හා සේවා ආනයනය කිරීම important M. ඒ පැහැදිලි කළේ විවෘත ආර්ථිකයක
ජාතික ආදායම් චක්‍රීය ප්‍රවාහය තුල කුටුම්බ අංශයට අයත් කාර්යයන්. ඊළඟ පැතිකඩ විවෘත ආර්ථිකයක ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය තුල ව්‍යාපාර අංශයට අයත් කාර්යයන් අපි බලමු. 1. බෝඩ් එකේ අකුරු පැහැදිලි අඩු නම් zoom කරලා හදා ගන්නකො. ව්‍යාපාර අංශයට අයත් කාර්යයන් මොනවද? 1. තමන් නිපද වූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය කුටුම්බ අංශයට සහ රාජ්‍ය අංශයට අලෙවි කොට භාණ්ඩ හා සේවා අලෙවි ආදායමක් උපයා ගැනීම. මොකද්ද? තමන් නිපද වූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය කුටුම්බාංශයට සහ රාජ්‍යාංශයට අලෙවි කරලා භාණ්ඩ හා සේවා අලෙවි ආදායමක් උපයා ගැනීම. 2. කුටුම්බ අංශයෙන් ලබාගත් නිෂ්පාදන සම්පත් වලට ගෙවීම් කිරීම. කුටුම්බ අංශයෙන් ලබාගත් නිෂ්පාදන සම්පත් වලට ගෙවීම් කිරීම. 3. මුදල් වෙළඳපොළ තුල ඉතිරි කිරීම. ඒක ව්‍යාපාර ඉතුරු saving. 4. මුදල් වෙළඳපොළ තුලින් මුදල් ණයට ලබාගෙන ආයෝජනය කිරීම. capital I investment. රජයට බදු ගෙවීම. ඒක ව්‍යාපාරික බදු tax T. රජයෙන් ව්‍යාපාර සංක්‍රාම ලබා ගැනීම TR. අපනයන කාර්යයන් ආනයන කාර්යයන්. ඉතින් ආදරණීය දුවේ පුතේ විවෘත ආර්ථිකයක ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහය කියන ඉතාමත්ම ගැඹුරු ඉතා විශාල කාලපරාසයක් වැයවෙනේ මාතෘකාව මට පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් මේ වගේ හුඟක් මහන්සි වෙලා ප්‍රසන්ටේෂන් එකක් හදලා මම ඔයාලට අද දවසේ ඉදිරිපත් කළා. මම හිතනවා ඔයාලා එකකින් යමක් ගත්තා කියලා. මම පොඩ්ඩක් මොහොතකට අයින් වෙනවා ඔයාලට මේකෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ගහගන්නකො ස්ක්‍රීන්ෂොට් එකක්. හරි. ඉතින් දරුවනේ තවත් මෙවැනිම හරවත් ආර්ථික විද්‍යා පාඩමකට අදාළ වීඩියෝකින් නැවත අපි හමු වෙමු. ආයුබෝවන්.